හැම සිකුරාදී මේකදීම පවත්වනු ලබන කමඨහන් වලට අවවාද ලබා ගැනීමේ හා ධර්මදේශනා වැඩසටහනට අද දින වැඩමවා වදාළ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ධම්මකුසල ධම්ම බුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා සහ මෑණිවරුන් පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමින් වහන්සේ අද දිනට ලැබිලා තියෙන ලිඛිත වාර්තා එකයි මූලධර්ම ප්‍රශ්නකුයි දැනට තියෙනවා ස්වාමින් වහන්සේ. ලිඛිත වාර්තාව අවසරයි ස්වාමින් වහන්සේ. මාගේ පරයන්ක භාවනා විස්තරය. කොට්ටයක් මත ඍජුව වාඩි වුනිමි. එසේ වාඩි වී එම වාඩි වුණු ඉරියව්ව වෙත සිත යොමු කළෙමි. එහිදී ශරීරයේ පාද කොටස බිම ස්පර්ශ වී දැනෙන සිසිලතත් අනෙක් ප්‍රදේශවලට දැනෙන මෘදු බවත් අත්විඳෙමි. මෙලෙස ටික වේලාවක් සිටින විට ආනාපානය ක්‍රමයෙන් ප්‍රකට වන්නට විය. ආශ්වාස වාතය සිසිල්ව නාස්කුහරයේ ඉහළ බිත්තියේ ප්‍රශ්වාස වාතය තරමක් උණුසුම්ව උඩුතල මත ස්පර්ශවන ආකාරයත් නිරීක්ෂණය විය. මෙලෙස ටික වේලාවක් සිටින විට වරහන් ඇතුලේ බාහිර ශබ්ද ඇසුණත් නැවතත් හුස්ම රැල්ලට සිත යොමු විය. ආනාපානය නොදැනෙන සියුම් තැනකට යොමු විය. එය නින්දක් වැනි වුවත් එය නින්දක් නොවන බවක් වැටහින. නැවතත් ටික වේලාවකින් ආනාපානය ප්‍රකට විය. මෙය භාවනා කාලය තුල වරින් වර සිදුවන්නට විය. එමෙන්ම එම සියුම් අවස්ථාවල කාල පරාසය එකිනෙකට වෙනස්ය. මෙලෙස විනාඩි 45ක් පමණ සිටීමට හැකි විය. මාගේ භාවනාවේ දියුණුවට සුදුසු උපදේශක් පතමි. ඔබ වහන්සේට කෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය මේ කරගෙන යන්න බාධාවක් සතහන් වෙලා නැහැ. ඒ නිසා මේක වෙච්ච දේ හොඳයි. බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. බාධා නැතුව ඉස්සරහට කරන්න පුළුවන් වෙලා තියෙනවා. දිගට මේ විදිහට කරන්න. එතකොට Tamanට පුදුම අත්දැකීමක් ලැබෙනවා. අපේ ජීවිතේ මේ දක්ක පැත්තක්. ඒ නිසා මේක දිගට මුචිපතා වෙනතට වැඩි ගෞරවයෙන් ටික කරගෙන යන්න කියන තමයි දෙන්න තියෙන උපදේශය. එහෙමයි ස්වාමීන් වහන්සේ. මූලධර්ම ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේලා නැවත ඉපදීම ලෙස සතර අපායේ සිදුවිය හැකිද? පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය වෙන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. පොතේ සඳහන් වෙලා කාරණවල හැටියට එහෙම වෙන්න පුළුවන්. සර් ස්වාමීන් වහන්සේ අදට තියෙන වාර්තා ප්‍රශ්න ඉපමණයි ස්වාමීන් වහන්සේ. කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවද කියලා අවසර දෙන්න ස්වාමීන් වහන්සේ. දුන්නත් නම් කමන්නේ මම අද නොඑන්න හිතා හිටියේ මොකද ගමනක් ඇදලා තියෙනවා ඒ කැන්සල් වෙච්ච නිසා ආවේ. ඒ නිසා සුළු වේලාවක් තව ගන්න පුළුවන්. මේ මම ඉදාගෙන තියෙන වැඩ බාධාවක් වුණා මේ ලයිට් කපනවා පැය 13ක් දැන්. ඒක නිසා කාලසටහන වෙනස් වෙලා ඒ නිසා පොඩ්ඩක් වෙලා තියෙනවා. කමන්නේ කාට හරි ඉන්නවනම් කතා කරන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කාට හරි ලිඛිත සමාවන්න වාචිකව ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ලොකු ස්වාමින් වහන්සේකින් කෙටියෙන් ඉගෙන අහන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ දැන් හෙට උදේ වැඩසටහන නැහැයි කියලා තමා දැනුම් දුන්නේ ස්වාමින් වහන්සේ. ඒක මොකයි? ඔව් හෙටත් නැහැ. මේ ඒව තමයි අද මම රෑ යන්න හිතා හිටියේ ඒක උනේ නැහැ. හෙට සැටර්ඩේ වැඩසටහන නැහැ. හුඟක් ඉස්සරහට තියෙන වැඩ මේ කියන්නේ ඒක නම් අපි සැලසුම් කරපු එකක්. අනිත් එක මේ විදුලිය කපහැරීම නිසා අපිටත් මේ සමහර වැඩ නැතර කරන්න වෙනවා. ඒක නිසා මේ අමාරු තත්ත්වෙ තත්ත්වය වාර්තා කරන්න බැරි, විශ්වාස කරන්න බැරි, ප්‍රෙඩික්ට් කරන්න බැරි තත්ත්වයට එන නිසා මෙතෙක් කරපු වැඩවල තියෙන ශක්තිය තමයි ඉස්සරහට අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි හදාගත්ත හිත තමයි. ස්වාමීන් වහන්සේ කාටවත් ප්‍රශ්නයක් නැති පාටයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ මොකද මම ඒකයි කිව්වේ මේ ඉක්මනට යන්න ඕනේ මට කිව්වහම කට්ටියට ප්‍රශ්න අඩුයි නැත්තම් ওই ටිකක් කතා කරගෙන ඉඳලා. හොඳයි ඒක නිසා අපි බාර දෙනවා එහෙනම් මයික් එක මේ ගුත්ත ස්වාමීන් වහන්සේට මේ ඊතුරු කටයුතු ටික කරගෙන යන්න කියලා. ඒ නිසා හැම කෙනාම මතක තියාගන්න තමන් තනවා වඩා ගන්නලා දෙහිත විතරයි ඉතුරු වෙන්නේ. එන ඕන දෙයකට මුහුණ දීගෙන තරහා සිටීමේ ශක්තිය කොයි රටේ කොයි තුත්තු කුඩියේ හිටියත් එකමයි ඈ. ඒ නිසා දිගට වඩලද සතිය ඉදිරියෙන් තියාන කටයුතු කරන්න කියලා මම සමුගන්නවා. තෙරුවන් සරණයි. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අපිට ගොඩක් වෙලා වැඩි වෙලාවක් ලැබිලා තියෙන ධර්ම දේශනාවට බලමු කොහොමද කාලයත් එක්ක. එහෙනම් අපි ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමේ සුකුමා විතක්කෝ ඥාති විතක්කෝ ජනපද විතක්කෝ අමර විතක්කෝ පරානුද්දයතා පටිසඤ්ඤුත්තෝ විතක්කෝ ලාභ සක්කාර සිලේක පටිසඤ්ඤුත්තෝ විතක්කෝ අනවඤ්ඤත්ති පටිසඤ්ඤුත්තෝ විතක්කෝ. දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ගිය සතියේ විතක්ක සන්තාන සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්ම දේශනාවක් කරා. ඒ වෙලාවේදී විතක්ක සන්තාන සූත්‍රයේදී අඩංගු වෙන්නේ විතක්කත් එක්ක සටන් කරන උපක්‍රම කීපයක් ගැන. දැන් මේ සූත්‍රයේදී එච්චරයි තියෙන විතක්කත් එක්ක සටන් කරන හැටි ගැන. මට හිතුණා ඊට පස්සේ අන්තිමට මහව ප්‍රශ්නයකුත් එක්ක විතක්ක කියන එක අඳුර ගන්න එක ඊට වඩා හොඳයි කියන එක. විතක්කත් එක්ක සටන් කරනවා වගේම සටන් කරන හතුරා ගැන අඳුර ගැනීමත් ඒ වගේම වැදගත් දෙයක්. අපි දන්නවා සටනකදී ගොඩක් වෙලාවට හතුරාට එක සටන් කරන්නේ කොහොමද කියලා යුද උපක්‍රම අඳුර ගැනීම ගොඩක් වටිනවා. ඒ වගේම තමයි සතුරාගේ ස්වභාවය. මොන වගේ වෙලාවටද සතුරා අපිට පහර දෙන්නේ? එයාගේ දුර්වලකම් මොනවාද? ඊළඟට එයත් එක්ක ගැටෙනකොට මෙන්න මේ විදියට සටන් කරොත් එයා අනිත් පැත්තෙන් අපිට ඇවිල්ලා පහර දෙන්නේ කොහොමද කියලා දේවල් දැනගන්න එක සටනකදී ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒක නිසා මේ විතක්ක සන්තානයේ සූත්‍රයේ අඩංගු කරුණු වලට අමතරව විතක්ක කියන්නේ මොන වගේ දෙයක්ද? විතක්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ මොන වගේ තැන්වලදීද? එහෙම නැත්නම් විතක්ක අපිට ප්‍රයෝජනයට ගන්න ඕන කොහොමද කියන වගේ කරුණු ටිකක් තමයි අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේ සම්බන්ධ වෙච්ච නැති කවුරු හරි ඉන්නවනම් විතක්ක සන්තාන සූත්‍රයේදී අපි සාකච්ඡා කරපු දේවල් ටිකකුත් පොඩ්ඩක් කෙටියෙන් මතක් කරොත්, විතක්ක සන්තාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙකුට විතක්කයක් ආපු වෙලාවකදී ඒ විතක්කයේ ප්‍රශ්නයක් නම් අනේ විතක්ක විනාශ කරලා එතනින් ගැලවෙන ක්‍රම පහක් තමයි දේශනා කරන්නේ. මුලින්ම දේශනා කරන්නේ ඒ ක්‍රම පහ අතරින් පළවෙනි එක තමයි මොකක් හරි අකුසලයක් එක්ක ප්‍රශ්නයක් නම් ඒකත් එක්ක ගැටි ඉන්නවනම් ඒකට අමතරව ඊට විරුද්ධව වෙන විතක්කයක් ඉදිරිපත් කරගන්නවා. දැන් මේක සාමාන්‍යයෙන් කියනවනම් කවුරු හරි අපිට හතුරෙක් එනවනම් ඒ හතුරට විරුද්ධව වෙනත් හතුරෙක්. එහෙම නැත්නම් අර කතාවක් තියෙන්නේ හතුරාගේ හතුරා මගේ මිතුරා කියලා. අන්න ඒ විදිහට හතුරාට හතුරු තව කෙනෙක් ඉස්සරහට දාගන්නවා. එතකොට ඒ දෙන්න රණ්ඩු වෙනකොට අපිට පැත්තකට වෙලා අපේ වැඩේ කරගන්න පුළුවන්. මේක එක විදියක් තමයි හතුරොත් එක්ක සටන් කරන විදියක්. ඒ වුණාට හතුරාට පස්සේ අපි ඉදිරිපත් කරගත්තු හතුරාගේ හතුරා සමහර වෙලාවට පස්සේ අපිට කරදරයක් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් සිංහල මිනිස්සුන්ගේ කතාවක් තියෙන අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. අන්න ඒක නිසා ඒක හොඳට දැනගෙන තමයි මේ හතුරෙක් අපි ඉස්සරහට ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එකම විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට උදාහරණ විදියට මොකක් හරි ආසාවක් ඇති වුණා නම් ඒකට විරුද්ධ දෙයක් වන ලෝකේ තියෙන මොකක් හරි අසුබය මරණය ගැන හිතුවාම ඒ ආසාව ටික ටික අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකයෙන් නෙක්ඛම්මය ගැන කතා හිතුවාම මේ ආසාව තියෙනක ගිය වෙලා යන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි තරහක් ආවම, ද්වේෂයක් ඇති වුනහම ඒකට විරුද්ධව මෛත්‍රිය ඉස්සරහට ගත්තොත් ඒ මෛත්‍රිය විසින් අර ද්වේෂය නැති කරනවා. ඒ වගේම මෝහයක් ඇති වෙන වෙලාවකදී එහෙම නැත්නම් මෝඩකමක් මේ ලෝකේ ගැන අවබෝධය අඩු වෙන වෙලාවදී එහෙම නැත්නම් කම්මැලි වෙන වෙලාවවලදී මරණානුස්සතිය මේ මරණය මං කොයි වෙලේ හරි මේ ජීවිතේ ලැබිච්ච දේ නැති වෙන්න පුළුවන් කියලා මරණය ගැන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතුවාම අර මෝඩකම දුර වෙලා යන්න පුළුවන්. මේක තමයි පළවෙනි එක.
ඒ වගේම ඊළඟ එක විදියට ගන්න පුළුවන් ඊළඟ යුද උපක්‍රමයේ විදියට මෙහෙම දේවල් විතක්ක කර කර ඉන්න එකේ තියෙන අලාභය එහෙම නැත්නම් ඒකේ දෝෂය. ඒකෙන් මට වෙන විනාශය ගැන කල්පනා කරත් ඒත් ඔන්න විතක්ක වලින් ගැලවෙන්න පුළුවන්. අපි අර යුද්ධකදී වගේම මේ යුද්ධ කරන එකෙන් මේ හතුරාගෙන් මේ රටට වෙන විනාශය තේරුම් ගත්තොත් අන්න ඒ වෙලාවේදී පුළුවන් මේ හතුරාගෙන් කොහොම හරි හතුරා සටන් කළා ඒක නිකන් අර ඉමෝෂනලි හරි කියන්නේ මේ හතුරාට තියෙන විරුද්ධව නැගී හිටින්න පුළුවන් අවස්ථාවක් හතුරාගේ තියෙන දරුණු බව තේරුම් ගත්තා. ඒ වගේම විතක්කත් එක්ක සටන් කරන්නේ ඊළඟ විදිය තමයි විතක්ක එනකොට කොහොම හරි විතක්කත් එක්ක ඉස්සරහට යන්න නැතුව පුළුවන් තරම් සිහියෙන් ඉඳලා ඒකෙන් ගැලවෙන්න අවස්ථාව හොයා ගන්නවා. කොහොම හරි මේක සිහියෙන් ඉඳලා දැන් මට විතක්කයක් එනවා කියලා දැනගෙන ඒකට තව පෝර දාන්න නැතුව ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විතක්කයන්ගේ මූලය හොයා ගන්න. විතක්ක එන්නේ ඉස්සෙල්ලා මොකක්ද මේක පටන් ගත්තේ. මේකත් එක තව විදියක් තමයි චූටි දෙයකින් තමයි විතක් මහා ලොකු කන්දක් විදියට හැදෙන්නේ. අර අයිස් කඩන් වැටෙනකොට එන්නේ මුලදී පටන් ගන්න චූටි අයිස් අංශුවක් තමයි පටන් ගන්නෙ. උනාට ඒකට තව පොඩ්ඩක් එකතු වෙලා ටික ටික අයිස් කුට්ටිය ලොකු වෙලා අන්තිමට ලොකු අයිස් කන්දක් විදියට කඩන් වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ මුලදිම මේකේ මුල හොයා ගන්න කල්පනා කරොත් එතන මේ විතක්ක කියන එක මහා ලොකු අපිට පැය ගණන් රස්තිය ආද වෙන්න උනත් ඒක පටන් ගන්න ඊටාම චූටි තැනකින් කිසි වැඩක් ඇති තැනකින් නෙවෙයි. අන්න ඒ විදිහට මූලය හොයා ගන්න. ගිහිල්ලා බැලුවොත් විතක්ක එක සටන් කර මේ විතක්ක එක ගැටි ඉන්න අවස්ථාව නැති වෙලා යනවා. ඒ වගේම අන්තිමටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොන උපක්‍රමයේ දැම්මත් ඒත් විතක්ක එනවනම් කොහොම හරි යට දතේ උඩ දත තද කරගෙන හරි දිව විකාගෙන හරි කොහොම හරි අමාරුවෙන් විතක්ක වලින් ගැලවිලා හිටියොත් අන්න ඒක තමයි මේකේ ප්‍රයෝජනෙ වෙන්නේ. ඒක කොහොම හරි හැම හරි කරන්න කියලා තමයි මේ විතක්ක සන්තාන සූත්‍රයේදී මේ විතක්කත් එක්ක සටන් කරන ක්‍රම වේද පහක් තමයි දේශනා කරන්නේ. ඉතින් අපි අද කතා කරලා බලමු මේ විතක්කත් එක්ක ඇත්තටම සටන් කරන්න අවශ්‍යද? මොන වගේ විතක්කද අපිට ඇති වෙන්නේ? මොන අවස්ථාවලදී මොන විතක්ක තියෙනවද කියලා බැලුවොත් ඇත්තටම කිව්වොත් විතක්ක කියන එක අපිට අවශ්‍යයි ඒක ප්‍රමාණයකට. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි මොකක් හරි දෙයක් කරන්න නම් ඒ කරන දේ ගැන අවබෝධයක් තියෙනවනේ. නිවන් දකින්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ සඳහා ඉද්ධිපාද කියලා සතර ඉද්ධිපාද කියලා දේශනා කරන්නේ. ඒතර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා හතරක් දෙනවා. ওই විමර්ශා කියන එක ගත්තාම මේක තමයි විතක්ක කියන්නේ. දැන් අපි මොකක් හරි දෙයක් කරන්න ඉස්සෙල්ලා මේ කරන දේ වටිනාකමක් තියනවද? මං යන මේ මාර්ගය හරිද? මේ ගුරුවරයාද හරි එහෙම නැත්නම් වෙන පැත්තක යන්න ඕනද කියලා මේ විතක්ක කරලා තමයි මේ අපි කරගෙන යන මාර්ගය ගැන අවබෝධයක් අරගෙන කරන වැඩේ පිළිබඳ යම්කිසි කොන්ෆිඩන්ස් එකක් ඇති කරගෙන ඒක ඉස්සරහට කරන්න විතක්ක යම්කිසි ප්‍රමාණයක් තියෙන්න ඕන. එම විතක්ක නැතුව සම කරන එක ගැන දැනීමක් නැතුව මේක කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා විතක්ක අවශ්‍යයි එක ප්‍රමාණයකට. ඒ අවශ්‍ය විතක්කය අර අවශ්‍යතාවය දැනගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඕන මුලදී ඇත්තටම විතක්ක අවශ්‍ය වෙනවා. ඒ වගේම මැදදිත් සමහර අවස්ථාවලදී විතක්ක අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාවයේ මත තමයි විතක්ක පාවිච්චි කරන්න ඕනේ. අන්න එහෙම දැනගත්තොත් විතක්ක කියන්නේ අවශ්‍ය දෙයක් මේ ගමනට. අවශ්‍ය කියන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් විතක්ක. ඒ වුණාට ඒ අත්‍යවශ්‍ය දේ එක වෙලාවකදී ගමනට බාධාවක් වෙනවා. අන්නේ බාධා වෙන අවස්ථාව තේරුම් ගත්තොත් අන්න ඒ වෙලාවේදී අතාරින්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අවශ්‍ය වෙලාවේදී ආගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි විතක්ක මුලදී අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් අපි කරගෙන යන ප්‍රතිපදාව ගත්තොත් ඕනම දෙයකදී මේ නිවන් මාර්ගයට සඳහා දාන සීල භාවනා කියලා අවස්ථා තුනකට වෙන් කරලා තියෙනවානේ. එතකොට දානයක් දෙනකොට සීලයක් රකින්නකොට මොකක් හරි පින්කමක් කරනකොට ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම විතක්ක අවශ්‍ය වෙනවාමයි. විතක්ක කරන්නේ නැතුව මේක කරන්න බෑ.
අන්න ඒ අවස්ථාවේදී එතකොටත් විතක්ක අවශ්‍යයි අපිට. ඒ මට්ටමේදී විතක්ක ඕන වෙනවා කියලා දැනගෙන තමයි විතක්ක පාවිච්චි කරන්නේ. ඒ වුණාට මෙන්න මේ දෙක මේවා ඉවර වෙලා ඊළඟ ස්ටෙප් එකට යනකොට මේ කියන්නේ සීලෙන් අපි යම් කිසි හික්මාවක් ඇවිල්ලා පින් කරලා පින්වල ප්‍රයෝජන ලබන අවස්ථාව වෙනකොට මේ විතක්කම අපි මුලින් පුරුදු කරපු විතක්කම අපිට බාධාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රඥාව පැත්තට හැරෙන වෙලාවේදී පිනේ ඉඳලා කුසලයේ ඉඳලා ප්‍රඥාව පැත්තට හැරෙන වෙලාව වෙනකොට අර ප්‍රයෝජනයට ගත්ත විතක්කම තව පැත්තකින් අපිට ප්‍රශ්නයක් වෙනවා. අන්න එතකොට තමයි එහෙම නැත්නම් මේ භාවනාවක් නැත්නම් මේ තමන්ගේ අතුල් පැත්තට හැරෙන කෙනෙකුට තමයි මේ විතක්ක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නැති කෙනෙකුට මේ ලෝකේ හොඳ දේවල් කරන්න යනකොට පින් කරන්න යනකොට ඒ වගේ වෙලාවෙදී විතක්ක අවශ්‍යයි. එතකොට විතක්කයක් ප්‍රශ්නයක් නෙවෙයි. විතක්ක කියන්නේ අවශ්‍ය දෙයක් වෙනවා. එතනින් එහා ඉස්සරහට යනකොට තමයි මේ විතක්ක ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කියන්නේ භාවනාවක් කරන්න යනකොට තමන්ගේ යථා ස්වභාවය තමන්ම තේරුම් ගන්න යන අවස්ථාවේදී විතක්ක ප්‍රශ්න වෙනවා. එතකොට ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ විතක්කවලත් වර්ග දෙකකට බෙදලා පෙන්නනවා. දැන් මුලදී කියන්නේ අපි වීතික්‍රමණ මට්ටමේ පව් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇඟෙන් පව් කරනවා, කටෙන් පව් කරනවා. අන්න ඒ වෙලාවේදී උත්තර මට්ටමේ ක්ලේශයන්. ඒ කියන්නේ විශාල මට්ටමේ ක්ලේශයන් තමයි එතකොට ඇති වෙන්නේ. අන්න ඒ මට්ටම පහු කළා දෙවනි මට්ටමට එනකොට එහෙම නැත්නම් විතික්‍රමණයේ ඉඳලා පරිඋත්ථාන මට්ටමට එනකොට ඒ කියන්නේ භාවනාවක් කරන්න පටන් ගත්තාම නැත්නම් සතිමත් වෙන්න පටන් ගත්තාම ඊළඟට එන මධ්‍යම ප්‍රමාණයේ ක්ලේශයන්. ඒවා තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා වර්ග තුනකට බෙන් කරලා පෙන්නනවා. ඒක තමයි අපි අර මුලින්ම කතා කරේ. කාම විතක්කයක් ඇති වුනහම ඒක නෙක්ඛම්මයකින් ගොඩ දා ගන්න පුළුවන්. ව්‍යාපාදයක් එහෙම නැත්නම් තරහක් ඇති වුනහම ඒක අව්‍යාපාද එහෙම නැත්නම් මෛත්‍රියකින් ගොඩ දා ගන්න පුළුවන්. විහිංසා එහෙම නැත්නම් වෙන කෙනෙකුට විනාශයක් කරන්න වගේ වුනහම ඒකත් මුදිතාවෙන් මෛත්‍රිය මුදිතාව දෙක එකතු කරලා ඒකෙන් ගොඩ දා ගන්න පුළුවන්. මේවා තමයි මධ්‍යම ප්‍රමාණයේ ක්ලේශයන් කියලා මේක ඉදිරිපත් කරන්නේ. දැන් මේකත් අපිට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට තරහක් යනකොට ආසාවක් යනකොට භාවනා කරද්දී ඊළාට කම්මැලිකමක් එනකොට ඒක කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඇත්තට මේක වැරදි කියලා. ඒ නිසා මේකත් රළු මට්ටමේ. රළු මට්ටම කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ කෙලස් මේවත්. ඒක අඳුර ගන්න පුළුවන් මේක වැරදි දෙයක් කියලා. අඳුරගෙන ඒකට අවශ්‍ය පිළියම කරන්න පුළුවන්. විතක්කවලත් මේ යම්කිසි රළු මට්ටමේ ප්‍රශ්න තමයි මේක. ඒ කියන්නේ රළුභාවය නිසා ඒක අඳුරගෙන ඒකට පිළියමක් කරන්න පුළුවන්. ඒ උනට මෙන්න මේ මට්ටමත් පැනපු කෙනෙකුට ඊට එහා විතක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා ගොඩක් සියුම් මට්ටමේ විතක්ක. ඒක නිසා කෙනෙකුට මේක ඇත්තට මේක ප්‍රශ්නයක්ද මේක ඉස්සරහට කරගෙන යන එක හොඳ දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්නත් අමාරුයි. ඒ වගේම මේ විතක්ක අපිට ඉදිරිපත් වෙන්නේ මේ අපේ සුභ සිද්ධිය සඳහා කරන දෙයක් විදිහට තමයි අපිට පෙන්වන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තාම දැන් කෙනෙකුට හතුරෙක් ඉන්නවනම් ඒ හතුර මට හතුරුකම් කරනකොට මට දැනගන්න පුළුවන් ඇත්තට මෙයාගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. ඒ වගේම සමහර වෙලාවට අපිට මිතුරෝ ඉන්නවා. එයා අපේ හොඳට තමයි ඉස්සරහට එන්නේ මේ හොඳට තමයි මේක කියන්නේ කියලා අපිත් එක්ක හොඳට යාළුවෙන් ඉන්නවා. ඒ උනට එයාගේ යටි අරමුණ වෙලා තියෙන්නේ ඊට වඩා දරුණු දෙයක් කරන්නේ. තමයි මට ත්‍රිවිල් එක සමහර එක සැරයක් දැක්කා. දෙවියනි මං මිතුරන්ගෙන් බේරලා දෙන්න සතුරන්ගෙන් බේරෙන විදිය මම දන්නවා කියලා. ඒක තමයි ඇත්තටම ස්වභාවය. හතුරෙක් කෙනෙකුට අපි දන්නවනම් මෙයා හතුරෙක් කියලා අපිට මොකක් හරි කරලා හතුරගෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඒ උනාට මිතුරෙක් විදියට එන මිනිස්සයා අපි දන්නේ මෙයා මිතුරෙක්ද ඇත්තටම හතුරෙක්ද කියලා. දන්නේ නැති කමට අපි ගොඩක් වෙලාවට ඒකට අහු වෙනවා. දැන් විශේෂයෙන් ගත්තාම සමහර මිනිස්සු ඉන්න හරි යාළුවෙන් කතා කරන්නේ. අපිට අපේ ಗುಣ කියන මූණට ಗುಣ කියනවා අපේ හොඳ අනිත් අයට පෙන්නනවා වගේ කියනවා හරියට ගරු කරනවා. දැන් විශේෂයෙන්ම මෙහි පැවිදි වෙන්න වගේ කට්ටිය එහෙම ගැලුවහම මුලින්ම එනකොට හරිය දකින තැන වැඳ වැටෙනවා අපේ ಗುಣ කියනවා මුලින්ම.
එනවා ටික දවසක් යනකොට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු ඇත්තට මේ රංගපෑමක්ද කරේ එහෙම නැත්නම් ඇත්තටම මේ හිතෙන් බොක්කෙන් ආපු දෙයක්ද මේ කරන්නේ කියලා ටික දවසක් යනකොට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි මේ ලෝකේ සමාජයේ තියෙන එකක්ම තමයි අපේ හිත ඇතුළෙත් තියෙන්නේ. මේ අපේ හොඳට කියලා තමයි මේ විතක්ක මධ්‍යම ප්‍රමාණයෙන් පස්සේ සූක්ෂම විතක්ක ඉස්සරහට එන්නේ අපේ හොඳට කියලා තමයි පෙන්වන්නේ. මේ ප්‍රතිපදාවත් ඇත්තරම් බැලුවාම හිත විසින්ම හිත නැති කරන්නනේ. මමයා විසින්ම මමයා නැති කරන ප්‍රතිපදාවක් නෙවෙයි ඉස්සරහට යන්නේ අපි. එතකොට යම්කිසි ප්‍රමාණයකදී අපිට තේරෙනවා මේවා හොඳ නැහැ කියලා. ඒනට ඊට එහා මට්ටමට යනකොට සූක්ෂම මට්ටමට යනකොට මේ මමයාම ඉදිරිපත් වෙලා කියනවා මෙන්න මේක කරොත් හොඳයි මේක තමයි හොඳ විදිය කියලා මමයාම අපි කැලේට එක්කන් යනවා. ඒක තමයි මේ අද අපි කතා කරන්න යන සූක්ෂම ක්ලේශ ගැන. ඒ කියන්නේ සූක්ෂම විදියට විතර්ක විසින් අපිව අපේ මේ යන ගමනෙන් පැත්තට ඇදගෙන යන විදියක් තමයි මේ කියන්නේ. ඒ අතරින් මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාති විතක්ක කියලා. ඒ කියන්නේ කෙනෙක් භාවනා කරනකොට සතිමත් වෙන්න ඉඳගත්තට පස්සේ ටික වෙලාවක් හිත කාම් ඩවුන් වෙගෙන එනකොට මේක හිතෙනවා මම මේකෙන් ලබන ප්‍රීතියත් එක්ක එහෙම නැත්නම් මේකේ ලබන ප්‍රතිඵලයක් තියෙනවනේ. මේක කරන එක හොඳයි කියලා. අන්නේ ප්‍රතිඵලයත් එක්ක මේක මගේ නෑයන්ටත් දෙන්න ඕන, මං අඳුරන කට්ටියටත් දෙන්න ඕන. මේක තමයි හොඳම විදිය කියලා මේක ප්‍රොමෝට් කරන්න කියලා මේ ලෝකෙටම මේක සතිමත් බව බෙදන්නේ. එහෙම නැත්නම් ලෝකයට මේ කරන භාවනාව ගැන අනිත් අයටත් කියලා දෙන්න ඕන කියලා අන්න ඥාති විතක්කයක් එනවා. ඒ වගේම දැන් මම මේක කරාට මගේ නෑයන්ට මෙහෙම එකක් ලැබුණ නෑ. ඒගොල්ලෝ පව් මගේ දෙමව්පියන්ටත් මේක දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ කාලේ මෙහෙම දේවල් තිබුණේ නෑ. අපිට තමයි මෙහෙම එකක් ලැබුණේ කියලා. ඔන්න හිත දන්නේම නැතුව අර මේ ලැබිච්ච ප්‍රයෝජනේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව හිත දන්නේම නැතුව වටවලල්ලේ යනවා. දැන් මේක කෙනෙකුට හිතා ගන්නත් බෑ මේක නරක දෙයක්ද කියලා. කෙනෙකුට ආසාවක් ඇති වුණා නම් තරහක් ඇති වුණා නම් මෝඩකමක් ඇති වුණා නම් ඒක දන්න ඕනේ මේක වැරදි දෙයක් කියලා. දැන් මේ වගේ සුභසිද්ධිය සඳහා මම මේ ලැබිච්ච ප්‍රතිලාභය තව අය අතර බෙදා ගන්න ඕනේ. මගේ ඥාතීන් අතර බෙදා ගන්න ඕනේ කියන මේ හොඳ වැඩක් නෙමෙයි කරන්නේ. එතකොට ඒක මේ ගමනට බාධාවක් කියලා කෙනෙකුට තේරෙන්නෙත් නෑ. එතකොට ඒක අපි දන්නේම නැතුව මේ ගමනට බාධාවක් වෙන එක පැත්තකින්. මේක තමයි ඥාති විතක්කය කියන්නේ. මේක ඥාති විතක්කය කියලා නම දැම්මට මේක පුළුවන් අපිට අපි දන්න අඳුරන අයට මේක දෙන්න පුළුවන්. ඒ වගේ දන්නේම නැතුව මේ වගේ ප්‍රශ්න එනෝනේ. ගොඩක් වෙලාවට මේ වගේ විතක්ක එන්නේ හොඳට නෑයෝ එහෙම නැත්තම් වටපිට මිනිස්සුත් එක්ක එකට ඉන්න පුළුවන් එකට ගොඩාක් රංචුවත් එක්ක ඉන්න පුළුවන් මිනිස්සුන් තමයි මේ වගේ දේවල් එන්නේ. ඒ කියන්නේ තමන්ගේ සුභසිද්ධියට එහා ගිහිල්ලා මේ සියලු දෙනාගේම සුභසිද්ධිය හිතන්න යන කෙනෙකුට මේ වගේ ප්‍රශ්න එන ගතිය ගොඩක් වැඩි. දැන් අපි ගත්තොත් ආත්මార్థකාමී මිනිස්සෙක් ගත්තාම එයාට මේ වගේ දේවල් එන්න තියෙන ඉඩ කඩ අඩුයි. මොකද එයා තමන්ගේ ගැන විතරයිනේ හිතන්නේ. ඒතර මේ ආත්මార్థකාමී වීමත් එක මට්ටමකදී අවශ්‍ය වෙනවා මේ වගේ මට්ටම් වලදී. අපි අනුන්ට සේවය කරන්න මගේ නෑයන්ට මගේ හිතවතුන්ට මේක දෙන්න ඕනේ කියලා අනුන් ගැන හිතන්න තමන්ගේ ගමන තමයි බාධා වෙන්නේ. මේ ගැන දේශනා කරලා තියෙන කග්ගවිසාන සූත්‍රයේදී අර කඟ වේනගේ තනි අඟ වගේ තනියම යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. අපි කරනවා කියලා ඉස්සරහට යන්න බෑ. තනියම වැඩේ කරගන්න පුළුවන්. අන්න එහෙම කරගනිද්දී තව කෙනෙකුට ඒක අර නිහඬ බණක් විදියට වෙන කෙනෙකුට පේන්න පුළුවන්. එතකොට ලෝකයට සේවය කරන්න කියලා මහන්සි වෙන්න දෙයක් නැහැ. මගේ නායයන්ට මෙහෙම කරන්න ඕන කියලා මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට දන්නේම නැතුව පේන්න ගන්නවා මෙයා කරන එක හරි කියලා. ඒ වගේම දැන් ගොඩක් ඔය භාවනා කරන්න එන අයගේ ලොකු ප්‍රශ්නයක් තමයි මම මෙහි ඇවිල්ලා භාවනා කරනකොට gedara වෙන්නේ මොනවද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්න මතුවෙනවනේ. දැන් මම gedara හිටියානම් මෙන්න මේ දේවල් මේ විදියට කරනවා මේක හරියටම කරනවා කියලා මතක් වෙනවා නිතර. දැන් ඒ gedara තියෙන දේවල් මොනවා විනාශ වෙලාද දන්නෙත් නැහැ. ගෑස් ඉවරලාද දන්නෙත් නැහැ. ඕව මතක් වෙනවනේ නිතර. අන්න ඕක තමයි ඥාති විතක්කේ කියන්නේ. ඒ වගේම
අපි බැලුවොත් මෙහෙම මේ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා අපි ගෙදර ගැන කොච්චර කල්පනා කර කර හිටියත් අන්තිමට ගිහිල්ලා බැලුවම මේ දේවල් හරියටම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වුණාට අපේ හිතෙන් හිතනවා මම නැති නිසා මේක කරගන්න විදියක් නැහැ. මම තමයි මේක කරන්න ඕනේ කියලා. ඔන්න මේ ඥාති විතක් ඇවිල්ලා ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එහෙම ඒ ප්‍රශ්නේ අඳුර ගන්නත් ටිකක් අමාරුයි. මේක හොඳ දෙයකට නෙමෙයි කියන්නේ. අර වගේ ආසාවකට තරහවකට නෙවෙයි යන්නේ. මේක අවශ්‍ය දෙයක් තමයි මම කරන්න ඕනේ කියලා. ඔන්න දන්නේම නැතුව ඒකට හිත ගියහම අපි අර කර කර හිටිය වැඩේ වෙනුවට වෙන කොහෙවත් කැලේක යන ගමනක් තමයි වෙන්නේ. ඊළාට ඔය ඥාති විතක්ක වලට අමතරව තව විතක්කයක් ඇති වෙන්න පුළුවන්. ඒවට කියනවා ජනපද විතක්ක කියලා. ඒ කියන්නේ මේ රට ගැන, මගේ රට ගැන, මගේ සමාජය ගැන හිතන එක. දැන් මේ දවස්වල ඇත්තටම ගොඩක් දෙනකොට හිතෙන්නේ මේක තමයි. දැන් අපි නිකමට හරි නිවුස් එකක් බැලුවොත් නිවුස් එකක් බලන්න ඕනේ නැහැ. නිකමට හරි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක ඕපන් කරාම නිවුස් යන පේනෝනේ. ඒක දැක්ක ගමන් පේන්නේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා, ඩීසල් නැතුව ඉන්නවා, මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නවා, ඩොලර් එක මිල ගිහිල්ලා තියෙනවා, ওই වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ. ඔන්න ওই අවස්ථාවවලදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පර්යංකයේ ඉඳගත්තට පස්සේ හිතෙනවා මෙන්න මේ වගේ දේවල් කරා නම් හොඳයි කියලා. මේ විදිහට මිනිස්සු දැන් මේ ජීවත් වෙන විදිය වෙනස් කරන්න ඕන. මෙහෙම ණය ගන්න එක නැතුව ණයෙන් නිදහස් වෙන ස්ථාවර විදියක් හොයන්න ඕන. ඒ වගේ කියලා එක එක જાතිය විතක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මටත් මේ දවස්වල ওই වගේ දේවල් දැක්කම පොඩ්ඩක් ලාවට විතක්ක වෙන ගතිය ගොඩක් වැඩි. දැන් පහුගිය දවසේ අවශ්‍යතාවයකට ගියා අවිස්සාවේල හොස්පිටල් එකට. යන අතරමඟදී දැකපු දේවල්, ඒ වගේම මිනිස්සු මේ පෝලිං වල ඉන්න හැටි, ඒ වගේම මිනිස්සු කොච්චර ප්‍රශ්න තියුණත් ටෙලිෆෝන් නරමය පාවිච්චි කරන හැටි, ඒ වගේම ඇඳුම් කඩවල් වලට අත්‍යවශ්‍ය නොවන දේවල් පස්සේ දුවන හැටි, කොච්චර ප්‍රශ්න තියුණත් මිනිස්සු ඒ වගේ දේවල් අතෑරිලා නැහැ. එහෙම දැක්කම ඔන්න මතක් වෙන පරයන්කයක ඉඳගත්තාම මතක් වෙන්නේ මේ මිනිස්සුන්ට කොච්චර මෙහෙම ප්‍රශ්න තියුණත් මිනිස්සු මේ දුවන රැල්ලේ දුවන එක තාම ඉවර වෙලා නැහැ නේද? මේක වෙනස් වෙන්න ඕන නේද? මිනිස්සුන්ට මේක තේරුම් කරගන්න විදියක් නැත්තේ මොකද කියලා ඔන්න පරයන්කේ ඉඳගත්තාම ඕවා මතක් වෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. අපි කොච්චර හිතන් හිටියත් මේ වගේ දේවල් මතුවෙලා එනවා. ඉතින් මේක මතුවෙලා එනකොට කෙනෙකුට හිතන්නත් බෑ මේක නරක දෙයක් කියලා. ඒ වගේ එච්චර අති සූක්ෂම විදියට තමයි මේ වගේ දේවල් මතුවෙන්නේ. සාමාන්‍ය දෙයක් නම් නරකයි කියලා තේරෙනවනේ. මේ වගේ ජනපද ගැන, මේ රට ගැන, මං ඉන්න සමාජය ගැන හිතන එකත් ඔන්න ඒක තව එක විදියක විතක්කයක්. මේ කාලේදී ওই වගේ විතක ගොඩාක් වැඩි. ඒ වගේම කෙනෙක් මේවමයිනේ හොයන්න යන්නේ. අපි මේ වගේ ආරණ්‍යක ඉන්න කෙනෙකුට මේ වගේ ප්‍රශ්න වලින් ගොඩාක් අඩුයි. ඒ වුණාට ගෙදර ඉන්න මිනිස්සෙක් ගත්තොත් කවුරු හරි නිකමට හරි කතා කරපු ගමන් කතා කරන්නේ මේ වගේ දේවල්නේ. දැන් අපිට කොහොම හරි කන් දෙක වහගෙන මොකක් හරි කරගෙන ඉන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැති නිසා. එහෙම නැත්නම් අපි නිවුස් බලන ටීවී එකක් අරගෙන මේ දේවල් නැති නිසා අපිට ඉන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්සෙකුට දැන් මේ ලොකු ප්‍රශ්නයක් නේ මේ දවස්වල සමාජයේ වෙන්නේ කියලා. ඒක දැනගත්තට පස්සේ ඕක තමයි මතක් වෙලා යන්නේ. නිතරම ඕක මතක් වෙනවා. කොච්චර හුස්මට හිත දාන්න හරි, ඇඟට හිත දාන්න හරි, එහෙම නැත්නම් සක්මන් කරගෙන ගියත් මතක් වෙන්නේ අරවම තමයි. මේ ජනපද විතක්ක මතුවේවි එනවා. ඕක තමයි ස්වභාවය. ඉතින් යන්නේ එන මතුවෙන එකත් නරක දෙයක් කියලා නෙවෙයි අපිට හිතෙන්නේ මේක වෙන්න ඕන දෙයක්. මමත් මේකට කොටස්කාරයෙක් වෙන්න ඕන. මමත් මේ විදිහට වෙනස් වෙන්න පුළුවන් කියලා අන්න මතක් වෙයි එනවා. ඒක ඊළඟ සූක්ෂම ක්ලේශයක් වෙනවා මේක. ඊළඟට එනවා මේ දෙකත් මීට අමතරව තව එකක් වෙන්න පුළුවන් අමර විතක්ක කියලා. මේ වගේ භාවනාවක් කරගෙන යනකොට කෙනෙකුට දැන් සමහර වෙලාවට සමන්ගේ සෞඛ්‍ය ගැන එහෙම නැත්නම් මේ කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක සමහරට මේ ඇඟේ වේදනාව, ඇඟේ තියෙන ප්‍රශ්න එහෙම තේරුම් ගන්න පුළුවන්. මොකද මමත් එක්ක මම ඉන්නකොට මේ ඇඟේ තියෙන මෙච්චර කල් නොදැකපු දේවල් ගැන දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙඩක් මොකක් හරි බෝ වෙන ලෙඩක් වගේ මොකක් හරි දෙයක් හැදීගෙන එනකොටම හැදෙන්න ඉස්සෙල්ලා මතුවලා පේනවා මට මේ වගේ වෙනසක් වේගෙන එනවා ඇඟේ. ඒක නිසා මේකට පිළියමක් කරන්න පුළුවන් කියලා වගේ
අර ඇඟත් එක්ක මමත් එක්ක මම ඉන්න තරමට මේක ඇඟ ගැන තියෙන ආසාව එහෙම නැත්නම් හිත ගැන තියෙන ආසාව සමහරලාට වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවයක්. මෙන්න මෙහෙම මම මැරෙන්න එක නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන. මම සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන කියන එක කෙනෙකුට සූක්ෂම විදියට මතුවෙන්න පුළුවන්. ඉතින් මේක හොඳ දෙයක් කියලා නේ කෙනෙකුට හිතෙන්නේ. ලෙඩ නොවි ඉන්න එක කොච්චර හොඳයි කියලාද හිතෙන්නේ. ඒ වගේම මේ ප්‍රතිපදාව කරගෙන යන්න නම් ලෙඩ නොවි ඉන්න ඕන කියලා හිතනවනේ. දැන් ඕක තමයි තව එක මාර බන්ධනයක් වෙන්නේ. දැන් අපි මෙහෙම ප්‍රතිපදාවක් කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම හොඳ සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. වෙලාවට කන්න බොන්න ඕන, වෙලාවට නාන්න ඕන, වෙලාවට මොකක් එක්සර්සයිස් කරගන්න ඕන. ඕවත් එක මෙන්න මේ ලොකු විතක්ක ගොඩක් වෙනවා. අමර විතක්ක කියලා තමයි මේවා නම් කරලා තියෙන්නේ. මේ කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක තමන් ඉන්න පුරුදු වෙන්න මේ ඇඟ ගැන එහෙම නැත්නම් මේ හිත ගැන මේක තව වැඩිපුර මේක තවත් හොඳට කරගෙන යන්න ඕන කියලා අවස්ථාවක් මතක් වෙලා එන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කෙනෙකුට හිතෙන්නේ මේක නරක දෙයක් කියලා. දැන් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරගන්න යන්න මේ ලැබිච්ච මනුසාත්මභාවයේ ප්‍රතිඵල ලබා ගන්න නම් මිනිස්සෙක් විදියට හොඳට ඉන්න අවශ්‍යයිනේ. ලෙඩ වෙලා අසනීප වෙලා මේක කරගෙන යන්න අමාරුයිනේ. අන්න ඒක තමයි මතුවලා එන්නේ. මායාවේ අවසාන තුරුම්පුව විදියටත් මේක තමයි ඉස්සරහට ගන්නෙ. මේක කරගෙන යන්න නම් මම ඉන්න ඕන හරියට සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන කියලා ඔන්න අමර විතක්කයක් එනවා. සෞඛ්‍ය සම්පන්නව ඉන්න විදියක් නෙවෙයි ඊට අමතර මේක වැඩි කාලයක් හොඳට කරන්න ඕන කියලා තව දන්නේම නැතුව මේ වගේ විතක් එනවා. ඉතින් මේක තමයි ගොඩක්ම භයානක එක. ඒ වගේම ගන්න කැම බීම ගැන ඊළාට චෙක් අප් කරගන්න ඕන කියලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා දැනගන්න ඕන කියලා ඔන්න වගේ එක විදියෙන් මතුවලා එනවා තමන්ගේ ශරීරය ගැන මේට වඩා හොඳට කරගෙන යන්න. ඒක මතුවලා එන්නේ මේ කරගෙන යන ප්‍රතිපදාව මීටත් වඩා හොඳට කරගෙන යන්න ඕන කියලා තමයි මතුවෙන්නේ. එහෙම නැතුව ආවනම් දන්නව මේක ක්ලේශයක් කියලා. දැන් තමන්ගේ හොඳටම නෙමෙයි යටින් ඉදිරිපත් වෙන්නේ. අන්න එතකොට ඒක දන්නේම නැතුව ඒකෙන් අපි වහගන්නවා. වහගෙන සමහරලාට පැය ගණන් මේ ඉන්න පර්යංකේ මේවා දේවල් ගැන ප්ලෑන් කරන්න පුළුවන්. ඉස්සරට වඩා මෙහෙම කරන්න ඕන කියලා එක විදිහට ප්ලෑන් කරනවා. දැන් ඔක තමයි අනිත් විදිය මේ හිතෙන් ඇතුලෙන් එන අනිත් ක්ලේශය තමයි. එහෙම නැත්නම් අනිත් සූක්ෂම විතර්කය තමයි ওই අමර විතක්කය. මේක තමයි ගොඩක් වෙලාවට අමාරුම විතක්කය ගොඩ දාගන්න. ඊළඟට එන තව විතක්කයක් තියෙනවා පරානුකම්පා ප්‍රතිසංයුක්ත විතර්ක කියලා. දැන් මේක තමයි අර ගිය සතියේ එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවේ අනුන් ගැන අනුකම්පා කරන්න කියන එක නරක දෙයක් නෙවෙයිද? ඒක විතර්කයක් තමයි. ඒ විතර්කය නරක විතර්කයක් නෙවෙයි කියලා තමයි ඕන කෙනෙකුට හිතන්නේ. දැන් මම මේ කරගෙන යන ප්‍රතිපදාව තව කෙනෙකුට අනුකම්පාවෙන් දෙන්න ඕන. දැන් මේ ඥාති විතක්කේදිත් මෙන්න මේ වගේම දෙයක් තමයි. ඊට අමතරව දැන් තමන් කරගෙන යන එක හොඳයි කියලා තව කෙනෙකුට දෙනවට අමතරව මේ පීඩා වෙච්ච මිනිස්සුන්ට මෙහෙම මේවල් දේවල් කරන්න පුළුවන් මේක හොඳ දෙයක් නේ. දැන් මේ කාලේ උනත් හිතනවා මිනිස්සුන්ට මේ දැනුවත් කරා නම් හොඳයි කියලා. සමහරලාට මේ අනවශ්‍ය දේවල්ට වියදම් කරන්නේ නැතුව අවශ්‍ය දේට විතරක් ප්‍රයෝජනෙ සලකලා කරනවා නම් මේ වගේ ප්‍රශ්නෙන් නැතුව සාමාන්‍ය ප්‍රමාණයෙන් ගොඩ දා ගන්න පුළුවන්. මේ අත්‍යවශ්‍ය දේවල් තියෙද්දි අත්‍යවශ්‍ය නොවන දේවල් පස්සේ දුවන්න ගිහිල්ලානේ ගොඩාක් වෙලාට ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. දැන් ඔය වගේ දේවල් මිනිස්සුන්ට මේවා දැනුවත් කරොත් හොඳයි කියලා. මේ බණක් විදියට හරි වෙන මොකක් හරි විදියට මේක කිව්වොත් හොඳයි කියලා. ඒ වගේම මෙන්න මේ කරගෙන යන එක තව කෙනෙකුට අනුකම්පාවෙන් දුන්නොත් හොඳයි නේද කියලා. ඒ වගේ දේවල් ගොඩාක් වෙලාට මතුවෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට භාවනාශාල මෙහෙ භාවනා කරන්න අය වුණත් සමහර වෙලාවට මේ බිම යන්න කූඹියෙක් ගැන මහා ලොකුට හිතනවා. වතුර වැටලා ඉන්න කූඹියෙක් ගැන මහා ලොකුට හිතනවා. ඒ වෙලාවේ ඒක අවශ්‍යතාවය මත කූඹිය වතුර වැටලා ඉන්නවනම් ඌ ගොඩ දාලා එතන ඉවර කරන්නේ නැහැ. ඒ වුණාට මෙතන මේ වතුර එකතු වෙන එක නවත්තන්න ඕන. තව ඉස්සරහට මෙහෙම දේවල් නොවෙන්න සලස්වන්න ඕන කියලා. ඕකත් එක්ක සමහරලාට මේ මහා නිවාඩු දාලා එන අමාරුවේ මේ ඇවිල්ලා අවස්ථාව ලැබිච්ච එකෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඒ වෙනකොට අර
චූටි දෙයක් අල්ලගෙන ඒකත් එක කකා ඉන්නවා. ඉතින් ඕක තමයි මේ හිතේ ස්වභාවය. අපිට ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න නැතුව මෙන්න මේ වගේ වෙන දේවල් පස්සේ ගිහිල්ලා දන්නේම නැතුව මේ අවශ්‍ය දේ නැතුව අනවශ්‍ය දෙයක් පස්සේ තමයි යන්නේ. දැන් ඕකම තමයි අපි කියන්නේ අධි කුසලයට යන්නේ නැතුව නිකන් කුසලයෙන් නවතිනවා. දැන් වෙන කෙනෙකුට අනුකම්පා කරන එක නරක දෙයක් නෙවෙයිනේ. ඒ වගේම මටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා එහෙම අනුකම්පා කරන එක හරි හොඳ දෙයක්. ඒ වුණාට මෙන්න මේ අවස්ථාවේදී මේක අවශ්‍ය දෙයක් නෙවෙයි. අනේ ඒ වගේම දෙයක් තියෙනවා. ඊළඟට තව එකක් වෙන්න පුළුවන් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ගැන හිතන්න පුළුවන්. දැන් මම මෙහෙම භාවනාවක් කරන කෙනෙක් මං හොඳ ප්‍රතිපදාවක ඉන්නවා කියලා මට ලාභ සත්කාර ලැබෙන්න පුළුවන් කියන එක හිතන්නත් පුළුවන්. මේකත් ගොඩක් වෙලාවට ගිහියන්ටත් අමතරව සායන්හන්සලට තමයි මේක ගොඩක් ප්‍රශ්න එන්නේ. දැන් භාවනාවක් කරගෙන යනකොට මට මෙහෙම මේ වගේ කෙනෙක් නිසා මට මේ වගේ දේවල් ලැබෙන්න ඕන කියලා හිතන්න පුළුවන්. දැන් සායන්හන්සලා වුණ විතරක් නෙවෙයි දැන් ගෙවල් වල කියමු. ගෙවල් වල එක්කෙනෙක් භාවනා කරනවා අනිත් අය භාවනා කරන්නේ නැත්නම් එයා සමහරලාට විශේෂ වරප්‍රසාදයේ හරහා ඉල්ලන්න පුළුවන්. දැන් මම භාවනා කරන කෙනෙක් නිසා මට ගෞරව කරන්න ඕන. මට වෙනදා විදියට නැතුව සලකන්න ඕන කියලා වගේ ඒගොල්ල කෙනෙකුට හිතන්න හිත යටින් ඉල්ලීම් වෙන්න පුළුවන්. මම මේ වගේ මෙහෙව් කෙනෙක් කියලා ඇතුලෙන් හදා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක මේ ලාභ සත්කාර කීර්ති ලැබෙන්න අවශ්‍යයි කියලා හිතනවා. දැන් මේ ධර්ම දේශනාවක් කරද්දී උනත් අවසානයේදී කීර්තියක් මේ වන්දනා කරනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ මං තමයි මෙහෙම කෙනෙක් කියලා මමයා ඇති වෙන්න අවස්ථාව ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තමයි භාවනා කරනකොට උනත් මේ ලැබිච්ච ලාභ සත්කාර තව ටිකක් වැඩි කරගන්න. එහෙම නැත්නම් මෙහෙම මේවා කරන එක හොඳ නෑ මේ මට මීට වඩා මෙහෙම කරන්න ඕනේ කියලා ගරුණම්බු දෙන්න ඕනේ කියලා මම භාවනා කරන කෙනෙක් කියලා අර අන්තට්ටුව පලන්ද ගන්නවා. තමන්මයි අන්තට්ටුව පලන්ද ගන්න. ඒ අන්තට්ටුව තමන්ම පලන්දගෙන ඒකෙන්ම තමන් නැති වෙන්න පුළුවන්. මේක තමයි ඊළඟ විදියට විතක්කේ විදියට ලැබෙන්නේ. මේකත් මේ මට හොඳ දෙයක් විදියට නේ කෙනෙකුට හිතෙන්නේ. මට නරක දෙයක් විදියට නෙවෙයි මේකත්. මේකත් මේ කෙනෙකුට ගහන්න බනින්නවත් කෙනෙක් විනාශ කරන්නවත් එහෙම නැත්නම් මොකක් හරි ආසාවකින්වත් නෙවෙයි මේක වෙන්නේ. මේ භාවනා කරන කෙනෙක් නිසා මට මේ වගේ ලාභ සත්කාර ලැබෙන්න ඕන. ඒ වගේම මේ ලැබෙන ලාභ සත්කාර තව ටිකක් වැඩි වර්ධනය කරගන්න එක හොඳයි කියලා. ওই විදිහට ඇවිල්ලා අන්තිමටම දන්නේ නැතුව මේක සමහරලාට මේ විතක්ක මට්ටමෙන් සූක්ෂම විතක්ක මට්ටමෙන් පටන් ගන්න පුළුවන්. ඒනට ඊට පස්සේ ටික ටික මේක ඉස්සරහට ගිහිල්ලා මේක රළු මට්ටමේ විතක්ක වලට ඇති වෙන්නත් පුළුවන්. බවටපත් වෙනවා. ඊළඟට අන්තිමට රළු මට්ටමේ විතක්ක වීතික්‍රමන මට්ටමට යන්නත් පුළුවන්. දැන් ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළා තියෙන පරාජිකය නැත්නම් භික්ෂුභාවය නැති වෙන්න හේතු වන විදියට පනවලා තියෙන ශික්ෂාපද වලින් බැලුවොත් අන්තිම එක තමයි මෙහෙම තමන් නැති මොකක් හරි ඒ කියන්නේ තමන්ට දැනට නැති උත්තරී මනුස්ස ධර්මයක් ප්‍රකාශ කරලා ලාභ සත්කාර ලබන්න කෙනෙකුට යොමු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මට්ටමකට එන්නේ අර වගේ මුලින්ම ඇති වෙන්නේ මෙහෙම ලාභ සත්කාර ලබා ගැනීමේ විතක්කයක් තමයි. ඒ පොඩියට ඇති වෙන ඒ විතක්කය තමයි ටික ටික වර්ධනය වෙලා දන්නේම නැතුව නොලැබිච්ච උත්තර මනුස්ස ධර්ම වුණත් වෙන කෙනෙකුට ප්‍රකාශ කරලා ලාභ සත්කාර ලබා ගන්න යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අර මුලදී ඇති වෙන්නේ ඊටාම සරල දෙයක් තමයි. ඒක තමයි ටික ටික වර්ධනය වෙලා ගිහිල්ලා අන්තිමට සමහරට භික්ෂුභාවයත් නැත්තරම නැති වෙන්නත් පුළුවන් මේ වගේ දේවල් නිසා. ඒක තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම සඳහා ඇතිවන විතක්කය. මේ විතක්කයත් මුලදීම අඳුර ගන්න ඕන අවශ්‍ය දෙයක් වෙන්නේ ඒකයි. ඊළඟට අන්තිමට එකක් තියෙනවා අනවඤ්ඤ ප්‍රතිසංයුක්ත විතක්ක කියලා. මේකත් තව පැත්තක තව දෙයක් තමයි කෙනෙක් මෙහෙම භාවනා කරනකොට එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක යනකොට හිතෙනවා මම වෙන අනිත් අයගෙන් අවඥා ලබන්න එහෙම නැත්නම් බැනුම් එහෙම නොලබන්න අවශ්‍ය කෙනෙක් කියලා.
දැන් ගොඩක් කලාවට සමාජයෙන් බැනුම් අහන්නේ අපකීර්ති ලබන්නේ වැරදි වැඩ කරන කෙනෙක්නේ. මම මෙහෙම වැරදි වැඩක් නෙවෙයි මං කරන්නේ. හොඳ වැඩක්නේ. ඒකයි ගත්තාම දාන සීල වගේ දේවල්ටත් වඩා ඉහළට ගිහිල්ලා මේ භාවනාවක් තමයි මං කරන්නේ. ඒකට එහෙම භාවනාවක් කරන්න යන කෙනෙකුට මිනිස්සු හොඳමයිනේ කියන්න වෙන්න ඕන. ඒ වුණාට අපි දන්නේම නැතුව අපිට අවඥා එහෙම නැත්නම් නිന്ദා ලැබෙනවා. ඉතින් ඔන්න ඔය නිന്ദා නොලැබෙන විදියට කොහොමද මම ඉස්සරහට කරගෙන යන්නේ කියන එක ගැන හිතන්න පුළුවන් මේ භාවනා කරන් ඉඳගත්තට පස්සේ. මේකත් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට භාවනා කරන්න ඉඳගත්තු කෙනෙකුට ඇති වෙන ක්ලේශයක් තමයි දැන් මම මෙහෙම ඉස්සරහට මට මේ වගේ අවඥාවක් ඇති වුණොත් එහෙම නැත්නම් මේ වගේ නිന്ദාවක් ඇති වුණොත් කොහොමද මම මේක ගොඩ දාගන්නේ? එහෙම නැත්නම් නිന്ദා ඇති නොවන විදියට මම කොහොමද මේක කරන්නේ කියලා ප්‍රශ්න හිතෙන් කල්පනා කර ඉන්නවා ඉඳගත්තු වෙලේ ඉඳලා. දැන් ඕනම කෙනෙක් කැමතිනේ නිന്ദා නොලබ ඉන්න. ඒ වුණාට මෙහෙම භාවනා කරන්න එහෙම නැත්නම් තමන් ඇතුල් පැත්තට නැවෙච්ච කෙනෙකුට ඒක තවත් අර සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩිපුර ලැබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පව් කරන මිනිස්සෙකුට ඒ මිනිස්සයා කොහොමත් නිന്ദා ලබන නිසා ඒගොල්ලන්ට ඕක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒක මේ නිന്ദා වලින් ගැලවෙන්න කියන එක ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒගොල්ලන්ට. එනකොට මෙහෙම ඉඳ ගන්න භාවනා කරන කෙනෙකුට චූටි දෙයක් හරි මං කොච්චර හොඳට කරත් මේකෙන් මට නිന്ദාවක් ලැබෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම චූටි හරි නිന്ദාවක් ලැබුණාම ඒක තමයි මහා ලොකු දෙයක් කරගෙන හිත ඉන්න පුළුවන්. සමහරලාට අපි දැකලා තියෙන මේ භාවනා කරන්න ආපු කට්ටිය උනත් වෙනදා හොඳට බැනුම් ඇහුවට මොනවත් ප්‍රශ්නයක් ගුටි කෑවත් ඒක මහා දෙයක් නෙවෙයි. ඒ වුණාට මෙහෙ ඇවිල්ලා ටික දවසක් ඉන්නකොට කෙනෙක් ඉස්සරහට හම්බුනහම hina වෙන්න බැරි වුණා කියලා. අන්න ඒකත් ලොකු ප්‍රශ්නයක් කරගෙන ඒක ගැන කල්පනා කර ඉන්න වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සමහරලාට මේ මිනිස්සයා එහෙම හිතලත් නෙවෙයි ඉස්සරහට හම්බුනහම hina නොවී ඉන්නේ. මේ මිනිස්සයාටත් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඉඳගත්තට පස්සේ ඔක මතක් වෙන්නේ මං ඉස්සරහට හම්බුනහම මෙයා hina වුන්නේ නැහැ. මෙයා මං ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මට නිന്ദාවක් තමයි කරේ වෙනද නම් මෙයා මෙහෙම හිතනවා මාත් එක්ක මෙහෙම හොඳින් සුහද වෙ ඉන්නව වෙනද නම් අද මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙයි කියලා අන්න කල්පනා කර ඉන්නව ඉඳගත්තු වෙලේ ඉඳලා. ඉතින් ඕක තමයි ඊළාට මේ අවඥාව නැති කර ගැනීම සඳහා හිතන එක. ඉතින් මෙන්න මේ වගේ දැන් මේ ක්ලේශයන් තියෙනවා එහෙම නැත්නම් විතර්ක තියෙනවා ඊටාම රළු මට්ටමේ විතර්කයක් තියෙනවා. ඒ රළු මට්ටමේ විතර්ක කොහොම හරි අඳුර ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දන්නවා අපි දන්නවනේ මේ මගේ හතුරෙක් කියලා. හතුරෙක් කියලා දන්න නිසා එයාගෙන් ගැලවෙන්න අපිට මොකක් හරි අර කලින් කියපු යුද උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ඒ යුද උපක්‍රම වලින් ගැලවිලා එන්න පුළුවන් මෙන්න මේ වගේ ඊට වඩා ගොඩක් සූක්ෂම විතර්ක. මේගොල්ලොත් හතුරුම තමයි. ඒ වුණාට මේගොල්ලෝ ඉස්සරහට එන්නේ අපේ හරි මට හොදක් කරන්න විදියට තමයි මේගොල්ලෝ ඉස්සරහට එන්නේ. මගේ හොඳ වෙනුවෙන් මගේ යහපත වෙනුවෙන් නැත්තම් මම මේ කරගෙන යන ප්‍රතිපදාව තව වැඩියෙන් හොඳට කරගෙන යාමට උදව්වක් විදියට තමයි මේ විතර්ක එහෙම නැත්නම් මේ සූක්ෂම විතර්ක අපි ඉස්සරහට එන්නේ. ඒ ආවට ඒගොල්ලන්ගේ ඇත්තටම යටි අරමුණලා තියෙන්නේ මේ කරගෙන යන ගමනට බාධා කළා මේ දන්නේම නැතුව අපි මේ කැලේකට එක්කන් යෑම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ. දැන් මේක ඒගොල්ලෝ කියලා මෙහෙම මේ සත්වයක් පුද්ගලයෙක් විදියට මෙහෙම ආරෝපණය කරලා කිව්වට ඇත්තට මේවත් මේ සිතුවිලිම තමයි. මගේ හිතේම ඇතිවෙච්ච සිතුවිලිම තමයි. මෙන්න මේ කරගෙන යන ගමනට බාධා වෙන්න මගේ හිත ඇතුළෙම සිතුවිලි මේ විදියට සූක්ෂම සිතුවිලි ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම ඇති වුණත් ඒවත් අඳුර ගන්න පුළුවන් නම් අන්න එතකොට පුළුවන් මේ හොඳට මගේ ඉස්සරහට මේ හරි hina වෙලා මත් එක්ක කතා කරගෙන එන්නේ මෙයා මෙහෙම ආවට මෙයා කවදක හරි මේ අනිත් පැත්තට මාව එක්කන් යනවා කියන එක දැනගත්තා නම් අන්නේ දැනගත්තු අවස්ථාවේදීම අපිට ඒගොල්ලන්ගෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් බේරෙන්න පුළුවන්. මේකට හොඳම දේ තමයි මෙන්න මෙහෙම මේ වගේ සූක්ෂම විතර්කයක් ඇති වෙන්න පුළුවන් කියලා දැනගෙන ගිහිල්ලා අන්න එහෙම දැනගත්තු එකත් එක්ක මේ වගේ සූක්ෂම විතර්ක ඇති වුණොත් ඒකෙන් මේකෙන් වෙන්නේ නරකක් කියලා තේරුම් අරගෙන ඒ අවස්ථාවේදීම ඒකෙන් අයින් වෙන්න පුළුවන්.
ඉතින් අර ගිය සතියේත් එක්කෙනෙක් ඇහුවේ මෙහෙම අනුකම්පා කරන එක හොඳ දෙයක් නෙවෙයිද කියලා. ඇත්තටම මිනිස්සෙක් කෙනෙකුට අනුකම්පා කරන එක හරි වටින දෙයක්. ඒ වුණාට මෙන්න මේ වෙලාවේදී අනුකම්පා කරන්න ගියොත් පරයන්කේක ඉඳගත් වෙලාවේදී අනුකම්පා කරන්න ගියොත් ඒක Tamanටමයි නරකක් වෙන්නේ. ඒකෙන් වෙන්නේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන එක තමයි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මල් පාත්තියක් සැලකුවොත් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දාස්පතිය මල් කියන්නේ හරි හොඳයිනේ සාමාන්‍ය. ඒක මල් පාත්තිය. දාස්පතිය කියන්නේ මල් జాතිය. ඒක හොඳ දෙයක්. ඒ වුණාට අපි රෝස පාත්තියක දාස්පතිය වැවුනොත් එතකොට අර රෝස ගස් වලට ඒකෙන් බාධාවක් එනවනේ. නේද? රෝස වලට සාපේක්ෂව දාස්පතිය වලට සාපේක්ෂව රෝස හොඳයි. එතකොට අර දාස්පතිය වලින් ඒකෙන් බාධාවක් වෙන නිසා අන්න ඒ අවස්ථාවේදී මේ දාස්පතිය ටික ගලවලා අයින් කරන්න වෙනවා. අනේ අර හොඳ දේ වුණත් ඒ අවස්ථාවේ හැටියට සමහරවිට නරකක් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ විතක්කත් එක වැඩ කරද්දි මෙන්න මේක හරි වටින දෙයක්. විතක්කද අපි මුලින්ම කතා කරා වගේ විතක්ක කියන එක අවශ්‍ය දෙයක්. ඒ මට්ටමේදී ඒ රළු මට්ටමේ විතක්ක උනත් අවශ්‍යයි. ඊළාට ඊට එහා සියුම් මට්ටමට යනකොට ඊට එහා සියුම් මට්ටමේ විතක්කත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒ සියුම් මට්ටමේ විතක්කත් අඳුරගෙන ඒ වයින්ොත් ගැලවෙන්න Taman දක්ෂ වෙන්න ඕන. ඊළඟට අන්තිමටම අපි මේ විතක්කයක් විදිහට අපි සම්මත කරගත්ත දෙයක් තියෙනවා. ඒක හුස්ම හරි යටිපතුල දැනීම හරි එහෙම නැත්නම් තව ඇඟේ දැනීමක් වගේ දෙයක් නේ අපි සම්මත කරලාගෙන තියෙන්නේ. මෙන්න මේ විතක්කය ගත්තොත් මේකත් එක පැත්තක විතක්කයක්ම තමයි. හුස්ම ආශ්වාසය අඳුර ගන්නවා ප්‍රශ්වාසය අඳුර ගන්නවා කියන්නේ ඒකත් තමයි තව එක විතක්කයක්. මේ අඳුර ගැනීමත් අර කලින් කියපු විතක්ක වලට සාපේක්ෂව ගොඩාක් සියුම් මට්ටමේ එකක්. ඒ විතක්කේ අරව ප්‍රතිස්ථාපනය කරන්න අවශ්‍යයෙන් අපි පාවිච්චි කරන දෙයක්. ඒ වුණාට මේ විතක්කය වුණත් එක මට්ටමට ආවට පස්සේ මේ විතක්කයත් හලන්න වෙනවා. ඇත්තට මේක බලෙන් හලන දෙයක් නෙවෙයි. දන්නේම නැතුව ඒකත් හැලෙනවා. හලනවා නෙවෙයි හැලෙනවා ඒක. එතකොට තමයි ඔය පළවෙනි ධානයට එනකොට කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. දෙවෙනි ධානයට යද්දී ඔය විතක්ක විචාර දෙක හැලෙනවා. ඒ කියන්නේ මේ හිත සියුම් මට්ටමකට එනකොට දන්නේම නැතුව මේ ඊටාම සියුම් මේ වටිනා අරමුණක් වන හුස්ම කියන එකත් දන්නේම නැතුව එයා හැලෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා තිබුණොත් ඒ වෙලාවේදී ඒකත් මේ ගමනට බාධාවක් වෙනවා. දැන් මේකම තමයි ගොඩක් සූත්‍රවලදී මේ ගැන කතා කරලා තියෙනවා. දැන් අපි හුස්ම දිහා බලාගෙන හුස්ම විතක්ක කර කර හිටියට ඕක හුස්ම කියන එක ටික ටික ගෙවිලා සංසිඳීගෙන යනකොට බලෙන් හුස්ම මතක් කරන්න ගත්තොත් බලෙන් මේක ආස්වාස ප්‍රාශ්වාස කියලා කියන්න ගත්තොත් අර සංසිඳීගෙන යන ක්‍රියාවලියට බාධාවක් වෙනවා. ඒක නිසා ඒ සංසිඳීගෙන යන අවස්ථාවේදී ඒකත් අන්න එහෙම සංසිඳීගෙන යන්න ඉඩ දෙනවා මිසක් ඒකට අවස්ථාව ලබා දෙනවා මිසක් බලෙන් සංසිඳෙන එක නවත්තන්න අරගයි. දැන් මේක තව උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පොඩි බබෙක් නලවන අම්මා කෙනෙක් ගත්තොත් එයා අම්මා මුලදී අර බබාගේ අඬන සද්දයටත් වඩා හයියෙන් කවි කියන්න ඕන. ගොඩක් වේගෙන් බබා නලවන්න ඕන. ඒ වුණාට බබාට ටික ටික නිින්ද යාගෙන එනකොට අර අම්මගේ නැලවිලි කවියක් ටික ටික අඩු වෙගෙන එනවා. අඩු වෙන ගෙනිලා එයාට නිින්ද යනකොට අම්මා හයියෙන් කවි කියන්න ගත්තොත් දන්නේම නැතුව බබා ආයෙත් නැගිටින්න ගන්නවා. ඒක නිසා මේ කරගෙන මේ අවශ්‍ය දෙයක් තමයි මේ විතක්කය. ඒ විතක්කේ අවශ්‍ය මට්ටම් තියෙන එක එක මට්ටම් වලදී එක එක අවශ්‍ය විදියට ඒක පාවිච්චි කරන්න ඕන. ඒ වගේම පාවිච්චි කළා ඒකත් අවශ්‍ය නැති මට්ටමට එනකොට ඒකත් අතාරින්න පුළුවන් වෙනවා. ඒක තමයි ගොඩක් අමාරුම වැඩේ තමයි මේ අල්ලගත්තු හුස්ම කියන එක අතාරින එක තමයි ගොඩාක් දෙනකොට අමාරුම වැඩේ. ඒකත් තව එක විතක්කයක් විදියට අඳුරගෙන මේ අල්ලගන්නේ අතහැරීම සඳහා මේක ප්‍රයෝජනය සඳහා කියලා මේ විතර්කය අල්ලගන්නේ ප්‍රයෝජනය සඳහා කියලා තේරුම් ගත්තොත් අන්න එයාට දවසක අතහැරීගෙන මේ විදිහට විතක්කය දන්නේම නැතුව අතහැරීගෙන යද්දී ඒකත් දරා ගන්න පුළුවන්. එහෙම නැති වුණ කෙනෙකුට මේ අල්ලගත්තු හුස්මම මේක ගිලිහෙන්නේ නැතුව අල්ලගන්න ඕනේ කියලා තව බලාපොරොත්තුවකින් ඉන්නේ. එතකොට මේක නැති වෙගෙන යනකොට ඒක බලාපොරොත්තුව සුන් වෙලා තව ප්‍රශ්නයක් ඇති වෙනවා.
ඒතොර දන්නේම නැතු මේ යන ගමනට බාධාවක් වෙනවා ඒක. ඉතින් මේක තමයි විතක්ක ගැන තියෙන සරල විදියට මේ වෙන් කළා පෙන්නන එක. දැන් මේ ගැන කතා කරනවා තවත් මේ ඊට වඩා ගොඩාක් විස්තරාත්මකව කතා කරන්නත් පුළුවන්. ඒ වගේම මේ සූක්ෂම විතක්ක වර්ග 6කට වෙන් කළා පෙන්නුවට හරියටම මේ 6ම තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා අඩු ගාණක් තියෙන්න පුළුවන්. මීටත් වඩා තව විදියකට වෙන් කරගන්න පුළුවන් කියලා කෙනෙකුට හිතන්නත් පුළුවන්. මේක නිකන් සරලව වෙන් කිරීමක් විතරයි මේ වර්ග 6ක් තියෙනවා කියලා. මීට අමතරව තව විදියකට මේක දිහා බැලුවොත් මේක ගැන තව ගොඩාක් දුරට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මේ විතක්ක කියන එක අපි කලින් කතා කරා වගේ ගොඩාක් රළු මට්ටමේ විතක්ක තියෙනවා, ඊළඟට මධ්‍යම මට්ටමේ විතක්ක තියෙනවා, ඊළඟට සූක්ෂම මට්ටමේ විතක්ක තියෙනවා, ඊළඟට අතිසූක්ෂම මට්ටමේ විතක්කයක් විදිහට තමයි අඳුර ගන්න පුළුවන් මේ හුස්ම කියන එක. අන්න ඒ විදිහට මේ අතිසූක්ෂම රළු මට්ටමේ ඉඳලා ටික ටික ප්‍රතිස්ථාපනය කරගෙන ඇවිල්ලා අතිසූක්ෂම මට්ටමේ විතර්කයක් කවදාක හරි දවසක හැලුවාම අන්න එතකොට ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ලෝකේ ස්වභාවය මේකයි කියලා. ඒ කියන්නේ ලෝකේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය මෙන්න මේ දේවල් තේරුම් ගන්න නම් මේ විතක් වලින් මුලින් පටන් ගන්න ගොඩාක් රළු මට්ටමේ විතක් වලින් පටන්ගෙන ටික ටික අවශ්‍යතාවය මත ටික ටික සූක්ෂම මට්ටම් වලට ඇවිල්ලා අන්තිමට මේ සූක්ෂම විතක්කත් දන්නේම නැතුව අතාරින්න තමයි තියෙන්නේ. මේක ටික ටික අර අතෑරීමේ මාර්ගයක්ම තමයි. දැන් මේ ප්‍රතිපදාවක් ගත්තාම මේ විතක්ක විදියෙන් කතා කරත් එහෙම නැත්නම් දාන සීල භාවනා ගැන කතා කරත් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරි මොකක් හරි ගත්තත් මේක තියෙන අර එක එක මට්ටම් වලින් ටික ටික අතහැරගෙන ඇවිල්ලා සියල්ල අතහැරීම. විතර්ක ගැන කතා කරත් තියෙන්නේ මෙන්න මේකම තමයි. රළු මට්ටමේ විතර්ක මුලින් ප්‍රයෝජනට අරගෙන ටික ටික අතෑරගෙන ඇවිල්ලා විතක්ක වලටත් කරන්නේ ඕකම තමයි. ඉතින් මේ විදිහට අපි රළු මට්ටමෙන් පටන් ගත්ත විතර්ක ටික ටික සූක්ෂම මට්ටමකට ඇවිල්ලා අවසානයේ සියලු විතර්ක වලින් ගැලවිලා තමන්ගේ විමුක්තිය ළඟා කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු වහන්සේ අප ගැන අනුකම්පාවෙන් විතක්ක ගැන ලොකු විස්තරයක් කරා ස්වාමීන් වහන්සේ. කාට හරි ඒ සම්බන්ධව තවදුරටත් දැන ගැනීමට හරි Tamanට මොන හරි ඒ ගැන ප්‍රශ්නයක් ආවනම් ස්වාමීන් වහන්සේ අපි විනාඩි කිහිපයක් බලමු ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද කියලා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔයගොල්ලන්ට අවසරය තියෙනවා මොන හරි ප්‍රශ්නයක් අහන්න අතක් එසවිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. තුලානි කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ. දැන් අර මේ හුස්ම ගැන බලන් ඉන්නකොට ඒක අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක ප්‍රකට කරගන්න පුළුවන් කියන එක. අන්න ඒක තව පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් මුලදී ගොඩක් රළුවට දැනෙනවා. ඔහොම ගිහිල්ලා අන්තිමට නිකන් නොදෙනී යන තත්යකටමපත් වෙනවනේ. එතකොට ඒක කොහොමද ඒක ආයේ බලන විදිය මට චුට්ටක් ආයේ පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. පිරුවන් සරණයි. හොඳයි. ඕකේ ඉතින් අර මුලින්ම රළුවට දැනෙන ස්වභාවය ඊට පස්සේ දන්නේම නැතුව සූක්ෂම විදියට දැනෙනවා. ඒකත් අර හුස්මේ 11 ආකාරයක් ගැන අපි සමහර වෙලාවට කතා කරන්නේ. දැන් එකම හුස්මම තමයි මේ ආස්වාස ප්‍රශ්වාසම තමයි. නහය අගට දැනෙන දැනීමම තමයි. ওই දැනීම එක වෙලාවකට එක විදියකට දැනෙනවා, තව ටික වෙලාවකින් දැනෙන තව විදියකට. මේ අපි හිතන් ඉන්නකම දන්නේම නැතුව අනිත් පැත්තට හැරෙනවා. සම්පූර්ණ එක හොඳටම සූක්ෂම දැනෙන එක ටික වෙලාවකින් හොඳටම රළුවට දැනෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මේකේ අනිත් පැත්ත හැදිලත් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදියට මේක ස්ථාවර තියෙන්නේ නැති බව Tamanටම තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හුස්ම දැනෙන එක නැත්තරම නැති වෙලා මුකුත්ම නොදැනේ ඉන්න අවස්ථාවල් එන්න පුළුවන්. ඒ අවස්ථාවේ ඉඳලා ආයෙත් හුස්ම දැනෙන්න මට්ටමට එන්නත් පුළුවන්. මෙන්න මේක එක විදියකට මේක තියෙන්නේ නැහැ, මට ඕන විදියට මේක තියෙන්නේ නැහැ කියලා මේකේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම මේ හුස්ම දැනි ඉන්න එක දුකක් කියලා. මේක ඇතුලේ ඊටාම චූටි මට්ටමේ පෙලීමක්, දැවීමක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. දැන් ලොකු දුක් දැන් මේ වගේ දවස්වල තියෙන මේ ඩීසල් නැතුව තියෙන දුක වගේ නෙවෙයි.
ඒ සූක්ෂම මට්ටමට ටික ටික එනකොට මේ චූටි දැනීම වුණත් දන්නේම නැතුව ඒකත් ඉතා සූක්ෂම මට්ටමේ දැවීමක්, පිළීමක් මේක ඇතුලේ තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දැනගන්න මේ හුස්ම කියන එකත් මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. මේ දැනෙන එක සමහර වෙලාවට හොඳට දැනෙනවා, සමහර වෙලාවට අපි කොච්චර බලාපොරොත්තු වුණත් මේක නොදැනී යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දිග කොට බව වෙනස් වෙන්න පුළුවන්. මේ දැනීමේ යම්කිසි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක මට ඕන විදිහට මට පාලනය කරගන්න බෑ කියන විදිය තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා තුන තමයි ඕනම දෙයක් බලන් හිටියොත්. ඔය හුස්මට මුල් කරගෙන තමයි ඔය විදියට කිව්වේ. එහෙම නැත්නම් වෙන දෙයක් දිහා බලන් හිටියත් ඕකම තමයි අපිට පේන්නේ. ඒ වුණාට ඒ දේවල් බලන් ඉන්න ගියාම සමහර වෙලාවට අපේ හිතේ දන්නේම නැතුව ආසාවක් තරහක් වගේ දෙයක් එන්න පුළුවන්. ඒක නිසා තමයි මේ හුස්මගේ ඊටාම සියුම් මට්ටමකට යන්නත් පුළුවන් මට්ටමේ අරමුණක් අරගෙන ඒක දිහා බලන් ඉන්නකොට ඒක විසින්ම අපිට පෙන්වලා දෙන මෙන්න මේකේ තියෙන මෙන්න මේ වගේ අනිත්‍ය ස්වභාවයක්. මෙන්න මේ වගේ පෙළෙන දුක ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේක මට ඕන විදිහට පාලනය කරගන්න බැරි මගේ පාලනයෙන්තර අනාත්ම ස්වභාවයක් මේක ඇතුලේ තියෙනවා කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක දිහා ගොඩාක් වෙලා බලන් ඉඳලාම තමයි මේක හරහා ඔන්න ඔය ස්වභාවයන් තුන තමයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකම තමයි මුළු ලෝකෙම තියෙන්නේ කියලා ටික ටික ඉස්සරහට ඒක තව අතුයිති විහිදලා ඉස්සරහට යන්නත් පුළුවන්. මම හිතන්නේ මේක තමයි තේරුණාද දන්නේ හරියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේකම තමයි අපිට ඇත්තටම අර සාමාන්‍ය ජීවිතයේදී ඒව වෙනස් වෙනවා දැනුණාට අපි ඔය විදිහට හිතන්න හැනේ. එහෙම මේක මෙතන ඒ කියන්නේ දැනුණාට ඒක එච්චර ධර්මයේ පැත්තෙන් ඒක තමයි. දැන් මේ වගේ එකක් අරගත්තාම ඒක දිහා දිගටම බලාගෙන ඉන්නකොට අර ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ එකක් සම්මත කරගෙන ඉන්නේ. එහෙම නැතුව නිතරම හිත එහාට මෙහාට පනිනකොට අපි සාමාන්‍ය ජීවිතයේදී හිත එහාට මෙහාට පනිනෝනේ අරමුණෙන් අරමුණ. ඒ පනිනකොට එකක් දිහා බලන් ඉන්න බෑ අපිට ගොඩක් වෙලා. දැන් ඊළඟ එක මතුවෙලා එනවා. එතකොට මේකෙන් හිත එහාට පැනලා මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මේ එක අරමුණක් අරගෙන ඒක දිහා ඒක හොඳට බලාගෙන ඉන්නවා. ඒක දිහා මොකද්ද වෙන්නේ කියලා. බලන් ඉන්න ඒක විසින්ම අපිට පෙන්වලා දෙනවා මේක තමයි ලෝකේ ස්වභාවය කියලා. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කවදාවත් ඒ ස්වාමීන් වහන්සේට ගිය සැරේ ස්වාමීන් වහන්සේ කලකලි සඳහන් කරා දැන් මට සම්පූර්ණ වෙලා ස්වාමීන් වහන්සේ හිම ඉන්නකොට ටිකක් වෙලා හිත විසිරෙනවා. එතකොට මම අසුභ කර්මස්ථානයක් හැමතිස්සෙම ඒ කියන්නේ ඒකකොට තමයි මගේ හිත මේ ඒ කියන්නේ විසිරීම අඩු වෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ දවසක් මතකයි සඳහන් කරා මේ ඒ අසුභ කර්මස්ථානයක් ඒක වැඩි වෙලා ඉන්න එපා කියන එක නේ ස්වාමීන් වහන්සේ. මොකද එතකොට ආයි ඊටපස්සේ විතර්ක වලට යනවා ස්වභාවයක් ස්වාමීන් වහන්සේ. එහෙම අපහසක් කොට ආව එක සැරයක් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. ඒක තමයි තියෙන ප්‍රයෝජන සලකලා තමයි මේක අවශ්‍ය ටූල් එකක් විතරයි. ඒ අවශ්‍යතාවය දැන් හිත ආසාවල් පස්සේ යනවනම් ඒ වෙලාවට ඒකේ අසුබය තේරුම් මෙනෙහි කළා ඒ අවස්ථාවට අනුව මේ අසුබය දැම්මට කමන්නේ. එහෙම නැතුව නිතරම අසුබයම වඩන්න ඕනේ කියලා දෙයක් නෙවෙයි. මේ අසුබය කියන එකත් අපේ එක පැත්තකින් ගත්තාම සංකල්පයක්නේ. දැන් මගේ ඇඟේ මෙහෙම අසුබ දේවල් තියෙනවා කියලා එකත් සංකල්පයක්. දැන් හුස්ම කියන එක ඊට එහා ගියපු මේ යථාර්ථයට ගොඩක් කිට්ටු දෙයක්. ඒ කියන්නේ අපිට දැනෙන දෙයක්නේ. නහයකට හුස්ම දැනෙන එක අර වගේ අසුබය වගේ සංකල්පයක් නෙවෙයි. මේක දැනීමක් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ දෙයක් අල්ලගත්තාම ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට අර හිත විසිරෙනවා නම් මේක කොහොම හරි මේක දිහා බලන් ඉන්න එක ගොඩක් අමාරු නම් අර වගේ වෙන ඊට විරුද්ධව තව හතුරාගේ හතුරා පාවිච්චි කළා අපිට පුළුවන් අපේ අවස්ථාවෙන් ගැලවෙන්න. ගැලවිලා ආයෙත් සැරයක් මේ හරි මාර්ගයට ආවට පස්සේ හතුරු දෙන්නාගෙම ගැලවිලා අපිට හරි මාර්ගයේ යන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම කුමාරට අවස්ථාව ලබා දෙන්නම්. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි.
ස්වාමීන් වහන්සේ මෙතනදී මම මේ මූලධර්ම ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ මේක මේ පංච ධර්ම සහ මේක අතර වෙනස මොකක් වගේ වෙයිද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද ප්‍රපංච ගැනද කියන්නේ? වංචක ධර්ම. ස්වාමීන් වහන්සේ වංචක. හරි ඉතින් වංචක ධර්ම කියලා කියන්නේත් ඇත්තට මේකටම දාපු තව ක්ලේශ දැන් මෙතෙන්දි කතා කරන්නේ අපි සූක්ෂම ක්ලේශයෝ කියලා. ඉතින් ඒවටම තමයි ඇත්තටම වංචක ධර්ම කියලා කියන්නේත් වෙන නමකින් තමයි. මේවා ටිකම තමයි වංචක ධර්ම වෙන්නේ. ඒක අර දැන් මං කිව්වේ මේ ඒ කියන්නේ ව්‍යංගයෙන් ඒක අපිට පෙන්නනවා ඒක හොඳයි කියලා. නමුත් ඇත්තට මේක ක්ලේශයක් වගේ නේ. ඒක තමයි. දැන් මේ ටික ගත්තත් අපිට හිතෙන්නේ මේවා හරි හොඳ දේවල් මගේ ආරක්ෂාව සඳහා මේක ඇවිල්ලා තියෙනවා කියලානේ. මං සමහරලාට හිතනවා මං කරගෙන යන ප්‍රතිපදාවට මේවා අවශ්‍යයි කියලා තමයි මේක ඉස්සරහට එන්නේ. ඒකම තමයි වංචක ධර්ම කියන්නේ. ඒවම තමයි මේ මධ්‍යම ප්‍රමාණයේ ක්ලේශයන් කියලා තමයි මේකට කියන්නේ. ඒකටම කියන තව අර එකම දේ එක එක විදියට වර්ග කරලා බෙදලා ගන්න විදියක් තමයි තියෙන්නේ. එහෙමයි. තේරුණා සයිලන්ස්. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම තව අතක් ඉතිරිලා තියෙනවා. ඩිලින් කතා කරන්න. ස්වාමීන් වහන්සේ විතක්ක ස්වාමීන් වහන්සේ කෝ ඒක අවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. ඒක අපි තෝරගන්න ඕන අවශ්‍ය වෙන වෙලාවයි. ඒ කියන්නේ ඒකෙන් ඒක මගහැරලා යන මේකයි ඒක අවශ්‍ය වෙන වෙලාව පොඩ්ඩක් කෙටියෙන් ආපහු පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අවසරයි. ඒක තමයි අපි මුලින්ම කිව්වේ මේ විමර්ශා බුද්ධිය කියන්නේ. දැන් මුලින්ම දැනගන්න ඕනේ මම මේ කරගෙන යන ප්‍රතිපදාව හරිද? මේ ගුරුවරයා හරිද? මේ කියන ධර්මය හරිද කියලා ධර්මයත් එක්ක ධර්මයේ තියෙන දේවල් තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක විතර්කයක් නේද? විතර්ක කරන්න අවශ්‍යයි මේක මම කරගෙන යන වැඩේ හරිද වැරදිද කියලා. එතකොට ඒ වගේම ඒ යම්කිසි ප්‍රතිපදාවකට එන්න ඉස්සෙල්ලා ඒ විතර්ක කර එහෙම නැත්නම් විමර්ශා බුද්ධිය කියන එක අවශ්‍ය වෙනවා. ඒක කරගෙන යනකොට ඊළඟට ඊට පස්සේ ගත්තොත් දානයක් දෙනකොට සීලයක් රකිනකොට විතර්ක කියන එක අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් පින්කමක් කරනකොට විතර්ක කියන එක යම්කිසි මට්ටමක අවශ්‍ය වෙනවා. දැන් ඒ වෙලාවේදී මේ මට්ටමේ විතර්ක අවශ්‍යයි. ඊළඟට භාවනාවක් කරන්න කියලා ඉඳගත්තට පස්සේ මේ ආසාවල් තරහවල් එන්න පුළුවන්. අන්න ඒවා එතකොට අන්නේ අර කලින් කිව්වා වගේ අර මල් පාත්තියේ රෝස පාත්තියේ දාස්පෙතියා කියනකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ අවස්ථාවේ හැටියට තමයි දාස්පෙතියා කියන්නේත් මල් වර්ගයක්නේ. තනකොළ වැවෙනවට වඩා දාස්පෙතියා වැවෙන එක හොඳයි. එතකොට අන්නේ කලින් විතර්ක වලින් එළියට බහැලා ඊට වඩා මධ්‍යම ප්‍රමාණයේ විතක්කයක් තියෙනවා. ඒවා තමයි ඔය ආසාවල් තරහවල්. ඒ ආසාවල් තරහවල් වෙනුවට අපි හුස්ම කියන එකක් අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රශ්වාස වම දකුණ කියන එක ගත්තාම ඒකත් යම්කිසි මට්ටමේ සූක්ෂම මට්ටමේ විතර්කයක් තමයි. දැන් නහයකට කෙනෙකුට ආස්වාස දැනෙන්නේ නැහනේ. වම කියන එකක් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ යටිපතුලට යම්කිසි දැනීම් රාශියක් දැනෙනවා. නහයකට යම්කිසි දැනීම් රාශියක් දැනෙනවා. අන්නේ දැනීම් රාශිය එක මිටියකට ගහලා ඒක ගොඩකට ගහලා අපි වම කියලා එහෙම නැත්නම් ආස්වාස කියලා අඳුර ගන්නවා. එතකොට ඒකත් එක විතර්කයක් තමයි. ඒ විතර්කය හොඳයි අර අනිත් ඒවාට වඩා ආසාවක් එනවට වඩා තරහක් එනවට වඩා එහෙම නැත්නම් මෝඩකමක් එනවට වඩා ඒක හොඳයිනේ. එතකොට අන්නේ මේ මට්ටමේදී ඒ විතර්කය අයින් කරලා ඒක වෙනුවට මේ හුස්ම කියන එක අල්ලන් ඉන්නවා. ඒ වගේම ඊළඟට යනකොට මේ අපි අද කතා කරා වගේ ඊටාම සූක්ෂම මට්ටමේ විතර්කත් එන්න පුළුවන්. දැන් ඊට වඩා හොඳයි හුස්ම දිහා බලන් ඉන්න එක. ආස්වාස ප්‍රශ්වාස කියන එක ඊට වඩා හොඳයි. දැන් ඒකත් අර ඒ මට්ටමේදී ඒක අවශ්‍ය වෙනවා. අවශ්‍යතාවය මත තමයි මේක කරන්නේ. ඊට පස්සේ ඒකත් දන්නේම නැතුව ටික වෙලාවක් යනකොට ඒකත් ගැලවෙන්න ඕනේ. ඒකිනුත් ගැලවිලා තමයි විතර්ක කියන එක නතරම නැති වුනහම තමයි ඔය දෙවනි ධානයට වගේ එනකොට කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නතරම නැති වෙලා යනවා. ඒ අවස්ථාවේදී විතර්ක කියන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. එහෙම තමයි අවශ්‍යතාවයක් තියෙනවා. අවශ්‍යතාවය අවශ්‍ය නැති වෙලාවදී ඒක අතාරින්න ඕන. කියන්නේ භාවනාවේ දිනුවත් එක්කම ඉබේටම වෙන දෙයක්. ඉබේටම වෙනවා. දැන් මුලදී ඔක දැන් මුලදී අපි කියමු හුස්ම ගනිද්දී ආස්වාස ප්‍රශ්වාස කියලා මෙනෙහි කරනවානේ. මෙනෙහි කරනකොට අර අනිත් ලොකු විතර්ක අතෑරලානේ මේ විතර්කය අල්ලගන්නේ. ඒතකොට මුලදී මෙනෙහි උමනාවෙන් කරන දේකුත් තියෙනවා. ඊට පස්සේ තමයි ටික ඒක නැත්තරම නැති වෙලා යන්නේ. ඒක එතකොට තමයි අර දියුණුවත් එක නැත්තරම නැති වෙලා යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි ගොඩක් ලේටන්සි එකක් තියෙනවා වගේ දැනෙනවා මේ ඉන්ටර්නෙට් සිග්නල් වල දුර්වලකමක් තියෙනවා මම හිතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් සමහර වෙලාවට කැඩි සමහර තැන්වලදී අපිට පොඩ්ඩක් ඇහුන්නේ නැහැ ඊට පස්සේ ආපහු වේගෙන් ඇහුණා. එහෙම එකක් වුණා ස්වාමීන් වහන්සේ. ඒක ඒනට බාධාවක් වුණේ නැහැ ලොකුවට. හොඳයි වෙන ප්‍රශ්න නැති වගේ පේන්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර පැවසුවා වගේ මේ දවස්වල ජනපද විතක්ක නම් හරියට ඒක තමයි ස්වභාවය අපි. ඒක තමයි ස්වාමීන් වහන්සේ මෙහි ඉන්න අනිත් අයත් අපෙන් අහනවා එක එක විස්තර. ඉතින් එතකොට අපිට දැන් විතක්ක වලට වඩා ද්වේෂ දැන් මේකම අහනකොට ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් දැන් අපිට කරන්න දෙයක් නැහැනේ මේ ප්‍රශ්න වලට. දැන් අපි මොකද කරන්නේ? ඉතින් අහනවා යාළුකමටත් අහනවා අර හොඳ වැඩේ කියන්නත් අහනවා. අර මේ දෙකටම අපි මැදිහත් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ දැන්. ඒක තමයි ඉතින් ලෝකේ ස්වභාවය. මේක ඉන්නවනම් ওই වගේ දේවල්ට මුහුණ දෙන්න වෙනවා ඉතින්. මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි ඒක අර ගන්න විදිය තමයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒ අහනකොට ඉතින් ඒක හරි පැත්තට ගන්න ඕන. ඒක ඉතින් හොඳටම හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳ කමටහම් මේ දවස්වල ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රායෝගිකව ලැබෙනවා. ඒවට මුහුණ දෙන ආකාරය. එහෙමනම් ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න මුකුත් නැත්නම් මේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. බාධක මැද්දෙත් සහභාගී වෙච්ච අයට අපි ස්තුතිවන්ත වෙනවා. මේ එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට හොඳයි. උක්කාස වන්දාමි බන්තේ සුඛී හන්තු මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාදු ස්වාමිනා නන්දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි උක්කාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං උක්කාස කමාමි බන්තේ සුඛී හන්තු පියම්පි උක්කාස වන්දා සුඛී හන්තු වන්දාමි බන්තේ සුඛී හන්තු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු එන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං අංකතං පටිපාටියා සද්දා සීලං දයාවා සංබුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. හොඳයි එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණයි.